අතීතේ හරි අනාගතේ හරි වර්තමානයේ හරි කුම්මන්න තැනකවත් එහෙම දෙයක් අල්ලගන්න බෑ කියන යථාර්ථය තේරුම් ගන්න. එතකොට තමන්ගේ ජීවිතේ තමන්ගේ හිත නිවාගෙන සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීම පිණිස වැඩපිළිවෙලක් අපට හදාගන්න පුළුවන්. ඒතකොට මේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් රාගයෙන් නිදහස් වෙලා, ද්වේෂයෙන් නිදහස් වෙලා, මෝහයෙන් නිදහස් වෙලා ප්‍රායෝගිකව ජීවිතේ හුරු කළ යුතු වැඩපිළිවෙලක් ගැන බුදුරජාණන් වහන්සේ අපට මතු කළා. නිකම්ම මතු කළා නෙමෙයි. එක විදිහට මතු කළා. එක විදිහට මතු කළා. උන්වහන්සේ අපට දේශනා කළා. මෙන්න මෙහෙමයි කියලා පණවලා පෙන්නුවා. මෙන්න මෙහෙමයි කියලා පිහිටුවලා පෙන්නුවා. පට්ටපණ. මහණෙනි මෙන්න මේ විදියයි කියලා විවෘත කරලා පෙන්නුවා. විවෘත කරලා පෙන්නුවා. මහණෙනි මෙන්න මේ විදියේ தත්වයක් කියලා බෙදලා පෙන්නුවා. විවෘත කරලා බෙදලා පෙන්නුවා. විවෘත කරලා බෙදලා පෙන්නලා නැවතුනේ නෑ. විවෘත කරලා බෙදලා බුදුරජාණන් වහන්සේ මේක පෙන්නලා බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා කුමක්ද? ඉස්මතු කරලා කියලා දුන්නා ලෝකේ සදාතනික සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා. මේ ත්‍රිලක්ෂණයෙන් පිරිච්ච ලෝකයක නිට්ටය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ලෝකේ කිසි දෙයක් අල්ලන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා. උන්වහන්සේ අපිට පැහැදිලි කොට වදාලා. එතකොට මේ පැහැදිලි කිරීම ඔස්සේ අපේ ජීවිතය හසුරුවා ගන්නවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා වැඩි යමක් ඒ ශ්‍රාවකයාට මුණ ගැහෙන්නේ නැහැ. ත්‍රි යථාර්ථය මේ රාගයෙන් හිත බැට කනකොට, ද්වේෂයෙන් හිත බැට කනකොට, මෝහයෙන් මේ හිත බැට කනකොට ඒ බැට කන හිත යථාර්ථයේ පැත්තට විවෘත කරලා හරි දැකීමක් හදාගෙන සම්මා දිට්ඨිය කියන්නේ මේකනේ. හරි දැකීමක් හදාගෙන ලෝකේ යථාර්ථයේ මෙයයි යථාර්ථයේ නොවන දේ මෙයයි කියලා එක තේරුම් අරගෙන ධර්මයේ ඔස්සේ ජීවිතේ හසුරුවාගත්ත සැබෑ ශ්‍රාවකෙක් විදියට අභ්‍යන්තරික ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන් වුණොත් ඒ ගොඩනගාගත්ත අභ්‍යන්තරික ජීවිතය කවදාවත් ඔබව අනතුරේ දාන්නේ නැහැ. කවදාවත් ඔබ අනතුරේ දාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා දසධම්ම සූත්‍රයේදී මේ භික්ෂුවකට අදාළ නිරන්තරයෙන් මේ භික්ෂුවගේ මානසිකාරයේ ගොඩනැගෙන්න ඕන දේවල් සම්බන්ධව දසයිමේ ධම්මා පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං. මහණෙනි මේ කාරණා 10 පැවිද්දෙක් විසින් සිහි කරන්න ඕන කියලා. මේ කාරණාවල තියෙන වටිනාකම අද ගිහි සමාජයටත් හරියට දැනෙනවා. හේතුව දැන් පැවිද්දෙක් කියලා කියනකොට ඒ සමහර දැන් අද ඉන්නවා සමහරට පැවිදි වෙච්ච කෙනෙකුටත් වඩා ගුණධර්ම දියුණු කරපු ගිහි උදවිය. ඒතර ඒ බඳු ගිහියෙකුට මේ බඳු කල්පනාවක් හදාගන්න එක වටිනවා. මේක ප්‍රමාණයට ගිහියෙක් අල්ලගත්තාම ඇති. නමුත් ධර්මයේ දියුණු කරනවා නම් පැවිද්දෙකුට වෙනම නිවන් මාර්ගයක්, ගිහියෙකුට වෙනම නිවන් මාර්ගයක් කියලා නිවන් මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. නිවන් මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. එතකොට නිවන් මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැති නිසා පැවිද්දා සහ ගිහියා කියන දෙදෙනාටම පැහැදිලි කරපු එකම නිර්වාණ මාර්ගය අනුගමනය කරනවා නම් මේ කාරණා පිළිබඳ ගිහියෙකුටත් යම් නුවණක්, පැවිද්දෙකුට තරම්ම ප්‍රමාණයට නෙමෙයි, පැවිද්දෙකුට තරම්ම බලවත් විදියට නෙමෙයි, ගිහියෙකුටත් මේ කාරණා දියුණු කර ගැනීම තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැටකන ජීවිතයෙන් නිදහස් වීම පිණිස අවකාශයක් ලැබෙනවා. ඒ නිසා මේ කාරණා ටික අපි පුහුණු කරන්න ඕන. දැන් මේ ওই දසධම්ම සූත්‍රය වගේ නම් මේ දේශනාව තියෙන්නේ මේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ තියෙන දසක නිපාතේ කියලා. ඒකේ තියෙන්නේ 10 කොටස්. ඒකක නිපාතේ, දුක නිපාතේ, තික නිපාතේ, චතුක්ක නිපාතේ කිය
හරි ලස්සනට එකේ කොටස්ද දෙකේ කොටස්ද තුනේ කොටස්ද කියලා ධර්ම කාරණා වින්වින් වශයෙන් පැහැදිලි වෙච්ච කොට්ටාසේ තමයි පින්වත්නි මේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ අයිති වෙන අංගුත්තර නිකාය. ඒ දසක නිපාතයේ තියෙන ධර්ම කාරණා 10 බැගින් වදාළ දහම් පරයය. ඒතර මෙතන පැහැදිලි වෙනවා කාරණා 10ක්. මේ 10 පැවිද්දෙකුට අතිශය වැදගත්, ධර්මයක් දියුණු කරගෙන යන කෙනෙකුට සෑහෙන වැදගත්කමක් තියෙනවා. ධර්මයක් නැතිම කෙනෙක් පවා නිතර මානසිකාරය කළ යුතු තත්වයක් මේක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන පැහැදිලි කළාට සමස්ත ගිහි සමාජයට මේක හරීම වැදගත් දෙයක්. ඒකේ පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ වේවන්යම්හි අජ්ජූප ගතෝති පබ්බජිතේන අබින්හං පච්චවෙක්කිතබ්බා. එතකොට මේ නිරන්තරයෙන් ධර්මයේ දියුණු කරන කෙනෙක්, දැන් ස්වාමින් වහන්සේ නමක් නම් වේවන්යම්හි අජ්ජූප ගතෝති පබ්බජිතේන අබින්හං පච්චවෙක්කිතබ්බා. මම වෙනස් ස්වභාවයකට පත්වෙච්ච කෙනෙක්, වේවන්යම්හි වෙනත් වර්ණයකට පත්වෙච්ච කෙනෙක් කියලා කල්පනා කරන්න ඕන කියන. නිතර නුවණින් සිහි තබා ගන්න ඕන කියන. මෙතන වෙනත් වර්ණය කියලා මතක් කරන්නේ මේ හැමේ පාට නෙමෙයි. පොදු සමාජයේ කියවීමට වඩා වෙනස් තත්වයක ඉන්න කෙනෙක්. මොකද්ද පොදු සමාජයේ කියවීමට වඩා තියෙන වෙනස? ඒ වෙනස තමයි මේ කසාවත දරාගෙන හිස මුඩු කරගෙන කායික චර්යාවත් වෙනස් කරගෙන මානසික චර්යාවත් වෙනස් කරගෙන සාමාන්‍ය ලෝකේ යන පැත්තෙන් අනිත් පැත්තට යන කෙනෙක් කියලා කල්පනා කරන්න ඕන කියනවා නිතර. මේක ගිහි සමාජයේ පැත්තට කතා කළොත් මේ බෞද්ධයන් විදියට ධර්මයේ දියුණු කරන කෙනෙකුට උපකාර වන පැතිකඩ ඔස්සේ කතා කරගෙන ගියොත් එහෙම එයාට පුළුවන් නිතරම කල්පනා කරන්න මම මේ ගිහි සමාජය පොදු කතාවෙන් ඉක්මවලා ගිහින් කියන්නේ ධර්මයක් දියුණු කරන කෙනා කාමයේ පසුපස ලුහු බඳින කෙනෙක් නෙමෙයි. නමුත් සාමාන්‍ය ලෝකේ කාමයේ පස්සේ ලුහු බඳිනවා. සාමාන්‍ය ලෝකය කාමයේ පස්සේ ලුහු බඳිනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නිස්කාමී පැත්තට ලුහු බඳින කෙනෙක්. නිස්කාමී පැත්තට. ලෝකයා රාගයේ පැත්තට ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විරාගයේ පැත්තට ගලාගෙන යනවා. එතකොට සාමාන්‍ය ලෝකයා ප්‍රපංචකරණී පැත්තට ගහගෙන යනවා. ධර්මයක් දියුණු කර එයා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. එයා නිෂ්ප්‍රපංච පැත්තට ගලාගෙන එනවා. ප්‍රපංච රහිත වෙන්නයි එයා උත්සාහ කරන්නේ. එතකොට සාමාන්‍ය ආගමික මතවාද ගත්තත් දැන් ලෝකෙත් සියලුම ආගම්වල බහුතරයක් ඉගැන්වීම් වල දෙවියන්ට හිමීට මේ වැඩේ බාර දීලා ඇඟ බේර ගන්න ගතියක් තියෙන්නේ. දෙවියන්ට වැඩේ බාර දුන්නාම ඉවරයි. ඉතින් නිදහස් ඊට පස්සේ කරන්න දෙයක් නැහැ, දෙයියෝනි කරලා තියෙන්නේ කියලා වගේ පැත්තකට වෙන්න පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ අපිට එහෙම පැත්තකට වෙන්න ඉගැන්වුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැත්තකට උනා දේශනාව කරලා. ඇයි බුදුරජාණන් වහන්සේ දැනන් හිටියා මේ ඒ පුද්ගලයාගේ හිත වැඩ කරන විදියත් පුරාණ කුසල සංස්කාරයන්ගේ හේතුඵල ගැළපීමත් වෙනස්. අමුතුවෙන් කළ යුතු දෙයක් නැහැ. සත්‍ය මතු කරන්න විතරයි ඕන කියලා භාගතුන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා සත්‍ය මතු කළ යුතු තැන භාගතුන් වහන්සේ සත්‍ය මතු කළා. සත්‍ය මතු නොකළ යුතු නම් එයා ළඟම හිටියත් එයාට සත්‍ය මතු කරලා පෙන්වුවේ නැහැ. ළඟම හිටියත් එයාට සත්‍ය මතු කරලා පෙන්වුවේ නැහැ. කිට්ටුවෙන්ම හිටියත් එයාට සත්‍ය ගැන කියලා දුන්නේ නැහැ. සත්‍ය මතු කළේ නැහැ පින්වත්නි. ඒ සත්‍ය මතු කළේ නැත්තේ හේතුවක් තියෙනවා. හේතුව තමයි පුරාණ හේතුඵලවල ගැළපීම නැති තැනක සත්‍ය මතු නොකර හිටියේ වෙහෙස විතරයි ඉතුරු වෙන්නේ. දැන් බලන්න, දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැම වෙලාවෙම කල්පනා කරන්නේ කොහොඳයි. ගිහියෙක් වුණත් ඒ බඳු කල්පනාවක් තියෙන්නේ කොහොඳයි. වේමන්යම්මි අජ්ජෝපගතෝති. මම වෙනත් ස්වභාවයකටපත්. දැන් ලෝකේ රාග දේශ මොහ පැත්තට යද්දී මම විරාගය, වීත දෝෂය, වීත මෝහයේ පැත්තට යන කෙනෙක් මම.
ඒතර සාමාන්‍ය ලෝකයේ යන පැත්තත් මගේ ආධ්‍යාත්මික පැත්තත් මේක දෙපැත්තක් කියලා අපි ඊටාම පැහැදිලිව දැනගෙන ඉන්න ඕන. ඊටාම පැහැදිලිව මේ කාරණේ දැනගෙන ඉන්න ඕන. ඒ දැනගෙන ඉන්න ශ්‍රාවකයෙක් තමයි තවදුරටත් නික්කම් මේ පැත්තට කිට්ටු වෙන්නේ. විරාගයේ පැත්තට කිට්ටු වෙන්නේ. ඒක මූලික හිතේ යටිහිතේ මේ අදහස තියාගන්න ඕන. මේ Tamanගේ හිත තුළ රාග ద్వේෂ මෝහ දුරු කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලට එන්න කලින් එයා හැම වෙලාවකම හිතන්න ඕන මම මගේ ඉගැන්වීම වෙනස් විදිහ එකක්. දෙවියොන්ට වැගකීම දෙන, මහා බ්‍රහ්මයාට බගකීම දෙන, මැවුම් ආදයට මුල් තැන දෙන එකක් නෙමෙයි. මගේ ඉගැන්වීම මගේ උත්සාහය මතම කෙලෙස් නිරුද්ධ කරන එකක් මට භාග්‍යතුන් වහන්සේ වදාළේ කියලා අර බුදුරජාණන් වහන්සේ මතු කරපු කාරණිය අස්සෙන්ම පැවිද්දෙකුට තමයි වදාළේ. නමුත් ගිහියන් විදියට ධර්මී දියුණු කරනවා නම් හරි උද්වේගකාරී ධර්ම මාර්ගයේ ඉදිරියට යෑමක් තියෙනවා නම් හරි වැදගත් දෙයක්. හැමදාම උදේට නැගිට්ටාම හිතන්න වේවන්‍යම්මී අජ්ජෝපගතෝති මම වෙනස් වර්ණයකට වෙනස් ස්වභාවයකට පත්වෙච්ච කෙනෙක්. සමස්ත පොදු සමාජයේනුත් මම ශාස්ත්‍රුන් වහන්සේලාගේ කියවීම සහ අන්‍යාගමික කියවීම් වලිනුත් මම හරිම වෙනස් කෙනෙක්. මම මගේ ජීවිතයේ දුක නිමා කරගන්න එක මගේ අතමට වගකීම පැවරිලා තියෙනවා කියන ඒ වෙනස දකින්න ඕන. ඒක මුලින්ම හිතේ තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පැවිද්දෙකුට වදාළ දෙවනි කාරණයක් දසධම්ම සූත්‍රයේදී පරපටිබද්දා මේ ජීවිකාතේ පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බා. මේ මගේ ජීවිතය මේක අනුන් පිළිබඳවයි. පරපටිබද්දා මේ ජීවිකාතේ. ඒක නිතර නුවණින් සිහි කරන්න ඕන. මේ පරාර්ථ චර්යාව කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන එකක්. මොකද පරාර්ථ චර්යාව කියන එකෙන් තොරව නිර්වාණය කියන කතා කරන්න බෑ. පරපටිබද්දා මේ ජීවිකාති. ඒ පරාර්ථ චර්යාව කියන එක මතු වුණාම තමයි හරියට හදවතේ කරුණාවද, දයාවද, මෛත්‍රියද, අනුකම්පාවද, කල්යාණ මිත්‍ර භාවයද මේ ඔක්කොම ගොඩ නැගෙන්නේ පරපටිබද්දාව මත. ඒ කියන්නේ මම කල්යාණ මිත්‍රයෙක් බලාපොරොත්තු වෙනවා නම් මා තුලද එබඳු කල්යාණ මිත්‍ර භාවයන් මතු වෙන්න ඕන. පරපටිබද්දා මේ ජීවිකාති. එතකොට ඒක මතු වෙන්නේ හේතුව තමයි මම යැපෙන්නේ අනුන්ගෙන්. මම යැපෙන්නේ අනුන්ගෙන්. එතකොට භික්ෂුවක් නම් යැපෙන්නේ අනුන්ගෙන්. සිවුරු හම්බෙන්නේ අනුන්ගෙන්. දානි ටික හම්බෙන්නේ අනුන්ගෙන්. සේනාසන පරිහරණය කරන්න හම්බෙන්නේ අනුන්ගේ දුක් මහන්සිය නිසා. බෙහෙත් ටික ලැබෙන්නේ අනුන්ගෙන්. මේ ඔක්කොම ලැබෙන්නේ පරපටිබද්දා අනුන්ගෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිතරම කවදාවත් මම අර නිතර කියන කතාව තමයි ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහන්නේ නැහැ. ලිඳෙන්ම වතුර ටික බීලා ලිඳට ගරහන ශ්‍රාවකෙක් නෙමෙයි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. බුද්ධ ශ්‍රාවකයා ඒ බඳු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවකම වෙනස් ස්වභාවයක කෙනෙක්. ඒ වගේම තමයි පරපටිබද්ද කෙනෙක්. ඒකනේ සම්මාදිට්ඨියට එන්න බැරි නැත්තම්. පරපටිබද්ධව නැත්තම් සම්මාදිට්ඨියට එන්න බෑ. අම්මව විශ්වාස කරලා මේ කියන්නේ මේ විදිහට මගේ ජීවිතේ යැපෙන්නේ අනුන් නිසා කියන එක නැත්නම් අම්මා නැත්තම් අම්මගේ තාත්තගේ ධාතු කොටස් වල එකතු වීමෙන් තමයි මේ මම කියලා ස්වභාවයක් හැදුනේ. එතකොට අනුන්ගේ යැපීම අනුන්ගෙන් මම යැපෙන්නේ. ඊට පස්සේ මාව පෝෂණය කළේ මට කිරි දුන්නේ. ඉඹ හැදුවේ මාතෘත්වයේ පීතෘත්වයේ ඒකට සංග්‍රහ නොකොට මේ පරපටිබද්ධාව කියන එක ගිහියට හරියට වටිනවා. ඒක සම්මාදිට්ඨියට එනකොටම අත්ති මාතා අත්ති පිතා කියලා කිව්වේ ඒකයි. අම්මාව විශ්වාස කරගෙන තාත්තාව විශ්වාස කරගෙන අම්මා තාත්තාට සතර අපායේ නිදහස් වෙන පාර පෙන්නන එක තරම් පරපටිබද්ධාවක් තවත් නැහැ. ඊට පස්සේ ওই දන් දීම වගේ කාරණා ඔස්සේ මේ සත්පුරුෂය දැන් ওই සංඝයාට දන් පැන් පිදීම පවා බුදුරජාණන් වහන්සේට බුදු පූජා පැවැත්වීම පවා ඒ ශ්‍රාවකයාට මේ කාරණේ ඔස්සේ කතා කරගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම පරිපටිබද්ධ වෙන්න. නිවන සම්බන්ධ ආත්මාර්ථී ඉලක්කයක් හදාගන්න. ලෝකේම නිවන් දැක්කත් වැඩ නැහැ. මම නිවන් දකින්න තාක්කල් ඒ නිසා මං කොහොම හරි නිවෙන්න ඕන. මං කොහොම හරි සුවපත් වෙන්න ඕන කියන ඒ බලවත් අදිෂ්ඨානයේ බලවත් අදහස Tamanගේ හිත තුල ගොඩනගා ගන්න.
ඒ බලවත් අදහස Tamanගේ හිත තුල ගොඩනගාගත්ත ශ්‍රාවකෙක් විදිහට ඒ අදහස ගොඩනගාගත්ත පුද්ගලයෙක් විදිහට Tamanගේ චර්යාව හැම වෙලාවකම පරිපටිබද්ධ වශයෙන් කල්පනා කරන්න. ඒක හරිම හොඳ දෙයක්. එතකොට පරිපටිබද්ධ වශයෙන් ජීවිතේ බලනකොට අර තමා තුළ තියෙන මාන්නය දුර වෙලා යන්න පටන් ගන්නවා. මේ මාන්නය වගේ උපක්ලේශයන්ගෙන් අපේ හිත හරියට බැට කනවා. මාන්නක්කාර නිකම නිසාම අනන්තවත් තිරිසන් ලෝකෙ උපදිනවා. අනන්තවත් සතර අපායට වැටලා තියෙනවා. එතකොට අර එක වතාවක් මතකනේ වස්සකාර කියලා ඇමති කෙනෙක් හිටියා. බුද්ධ ප්‍රමුඛ සංඝයා පින්නපාති වැඩිය පිටිපස්සෙන්ම වැඩිය ටිකක් මිටි හාමුදුරුව කෙනෙක්. ඒතර මේ වස්සකාරත් Tamanගේ පිරිසත් එක්ක පාරට ආවා. බුදුරජාණන් වහන්සේ දැකලා හිමීට වැඳලා. වැඳලා අර වස්සකාර හිමීට අර පිටිපස්සෙන් යන හාමුදුරුව දැකලා කිව්වා අන්න බලපන් අර හාමුදුරුව නිකන් හැලි වඳුරෙක් වගේ. හරි අඟුටු මිටි හැලි වඳුරෙක් වගේ කියලා අර ඉන්න පිරිසට නිකන් කිව්වා. ඇහින්ටත් නෙමෙයි මේක බුදුරජාණන්සේ දැක්කා. මොන ශරීරයේ අනිත් පැත්තට හැරෙව්වා. හැරවල වස්සකාරට කිව්වා වස්සකාර මොකක්ද මේ කියපු කතාව? වහාම සමාව ගන්න කිව්වා. සමාව ගන්න කිව්වා. එතකොට මේ වස්සකාර කියන්නේ බොහොම මාන්නක්කාර කෙනෙක්. වස්සකාර කියන්නේ ප්‍රධාන ඇමති කෙනෙක් නේ. වස්සකාර විශාල වශයෙන් ඔය අජාසත් රජුරන්ට එහෙම උදව් කළා රාජ්‍ය පාලනයට. බොහොම සැලසුම් සහගතව ඊටාම විධිමත්ව රාජතාන්ත්‍රික ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වෙච්ච කෙනෙක් වස්සකාර. එයාට හිතුණා මම මොකටද මේ සමාව ගන්න මේ ඔක්කොම ඉස්සරහා මේ අඟුඩු මිටි හාමුදුරුව කෙනකින් මම මොකටද සමාව ගන්න වගේ හිතුණා. හිතිලා එයා ඇහුවා හොඳයි මම සමාව ගත්තේ නැත්තම් මොකද වෙන්නේ කියලා ඇහුවා. එතකොට කොහොම සමාව ගත්තේ නැත්තම් මේ කැලේම වඳුරෙක් වෙලා ඔහේ උපදින්නේ කිව්වා. ඒ වුණේ මේ මනුස්සයාට දැන් හරිය ලැජ්ජාව සමාව ගන්න. ගත්තේ නෑ සමාව. භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් මතු කළා. උන්වහන්සේගේ බල කිරීම නෑනේ. වැඩියා. හැබැයි වස්සකාරේ දා රැගින් කල්පනා කළා මේ බුදුරුන්ගේ වචන දෙකක් නෑ. බුදු කෙනෙක් කිව්වොත් කිව්වා වචන දෙකක් නෑ. ඒ නිසා උන්වහන්සේ මේ කතාව නිකම්ම කිව්වා වෙන්න බෑ. මේ කතාව නිකම්ම කතාවක් වෙන්න බෑ. මේකේ මොකක් හරි සත්‍යයක් තියෙන්න පුළුවන් කියලා කල්පනා කරලා ඒ කැලෑවේ පළතුරු ගස් හදලා තියෙනවා. තනින් තැන. මැරුණාට පස්සේ ওই කතාව ඉතින් යන්න ඇතිනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා කියලා. මිනිස්සු වස්සකාර කියලා මේ කැලෑවේ කතා කරනකොට විශාල හැලි වඳුරෙක් එනවලු. අතු වලින් පැනගෙන අන්න මාන්නක්කාරකම නිසා ඔය වගේ කී වතාවක් ඔබත් මමත් සතර අපායට වැටිලා ඇද්ද? එහෙමනම් මේ ඔක්කොම මාන්නේ නිසා මේ පරපටිබද්ධ වශයෙන් බුද්ධ ශ්‍රාවකෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ආපු කෙනෙක් නිතර කල්පනා කරන එක රාග ද්වේෂ මෝහ දුරු කරගෙන ප්‍රායෝගිකව නිවන් මාර්ගයේ පූර්ණේ කරගන්න හරි උදව්වක් පින්වත්නි. හරිම උදව්වක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට තුන්වෙනි කාරණේ විදියට වදාළේ භික්ෂුවකට නම් අඤ්ඤෝමි ආකප්පෝ කරණීයෝති පබ්බජිතේනා බින්නම් පච්චවෙක්කිතබ්බං. නිතරම කල්පනා කරන්න කියනවා මේ මා විසින් මේ අන්‍ය වූ කියන්නේ සාමාන්‍ය පොදු ජනතාව අභිබවා ගිහින් හැසිරීම් කටයුතු කරන කෙනෙක් විදිහට නිතරම සිහිය තියාගන්න කියනවා. දැන් මෙහෙම හිතන්න ඕනේ ඇයි පින්වත්නි? ඒතර මෙහෙම හිතන්න ඕන පුද්ගලයා ආජීවය අපිරිසුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් ගිහි ජීවිතේ නම් අපිට හරියට පිරිහිච්ච සමාජයක වැඩ කරන්න වෙන්නේ. නැකී ආරක්ෂා කටයුතුද, ගෙවල් දොරවල් වල වැඩද, කොහෙට ගියත් සමස්ත මුළු සමාජය පිරිහිලා. ඒතර සමස්ත සමාජයේ පිරිහිලා ඉදී තමන් සීලයක් දියුණු කරනවා නම් ඒ සීලය කැලල් කරගන්න එපා මේ සමස්ත මහ සමාජය නිසා. තමන්ගේ සීලය සිදුරු කරගන්න එපා මහ සමාජය නිසා. තමන්ගේ ආධ්‍යාත්මීය වනස ගන්න එපා මහ සමාජය නිසා. කඩා වැටෙන්න එපා මහ සමාජය නිසා. එතකොට මේ නිතරම නුවණින් කල්පනා කරන්න මම හැම වෙලාවකම මේ සමස්ත මහා සමාජයෙන් වෙනස් කෙනෙක්. හේතුව තමයි මම
බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන තිසරණිය තුල ශක්තිමත් වුණ කෙනෙක්. මම පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේ වදාළ සීමාව තුල ඉන්න ඕන. මම සීලයක් තුල ශක්තිමත් වෙන්න ඕන. ධර්මයක් තුල ශක්තිමත් වෙන්න ඕන. භාවනාවක් තුල ශක්තිමත් වෙන්න ඕන කියලා එයා හිතනවා. ඊට පස්සේ අර මහා සමාජයේ ඒවා මොකක්වත් නැති වෙන්න පුළුවන්. ඒවා මොකක්වත් නැති වෙනකොට ඒ පිරිහිච්ච සමාජයෙන් කියන්න පුළුවන් මොකටද සිල් ගන්නේ? මොකටද භාවනා කරන්නේ? ඔළුව අවුල්ද? ඇයි භාවනා කරන්නේ? භාවනාවක් වැඩක් නැහැනේ. මොකටද භාවනා කරන්නේ? ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? මිනිස්සු හිතන්නේ ප්‍රශ්නාවම භාවනා කරනවා කියලා. සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නේ මොනවා හරි ගැටලුවක් ආවොත් ඒ ගැටලුවට විකල්පයක් විදියට තමයි මේ භාවනාව තියෙන්නේ කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. ගැටලු निराකරණය කරගන්න බලාගෙනයි මිනිස්සු භාවනා කරන්නේ. එහෙම එකක් නැහැ. සංසාර දුක නිමා කරගන්න අදහසින්, ජරා මරණ දුකින් ඈතර වෙන අදහසින්, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න අදහසින්, අවිද්‍යාව භව තණ්හාව දුරු කරගන්න අදහසින් පුද්ගලයා භාවනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමයි. එතකොට සාමාන්‍ය සමාජය කල්පනා කරන කල්පනාවත් එක්ක එකට පෑහෙන්න එපා. ඒ පෑහුනොත් බලාගෙන ඉද්දී හරියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙන් යා විසි වෙලා යනවා. ශ්‍රාවක භාවයෙන් විසි වෙලා යනවා. මොකද ධර්මීය අවබෝධයේ පැත්තට හේතුඵල ගැළපීලා තියෙන තාම ස්වල්ප පිරිසකට. දැන් කෙනෙක් කියන්නේ "ඒ බුදුදහම මෙච්චර ව්‍යාප්ත වෙන්නේ නැත්තේ දැන් ඔච්චර හොඳ එකක් නම්" කියලා. නෑ. මේකට පුරාණ හේතුඵල ගැළපීමක් තියෙන්න ඕන. සංසාරේ දියුණු කරගෙන ගාපු ಗುಣධර්ම නැත්තම් මේ ධර්මයේ yaadෙන්නේ නෑ. මේ ධර්මය අල්ලන්න බෑ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණේ හරි වැදගත් දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණේ විදියට මතක් කළා කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බං. උන්වහන්සේ මතක් කරනවා මෙන්න මෙහෙම හිතන්න කියනවා නිතරම. කිමෙක්ද මගේ හිත සීලයෙන් මට උපවාද නොකෙරේදැයි ධර්මීය දියුණු කරන කෙනා විසින් නිතර නිතර නුවණින් විමසන්න ඕන. මොකද්ද? සීලතෝන උපවදතිති. සීලයෙන් උපවාද කරනවද කියලා නිතරම විමසලා බලන්න. උදේ ඉඳලා දවසේම වැඩ ටික කරාට පස්සේ හවසට විමසලා බලන්න මගේ සීලයෙන් මට උපවාදයක් කෙරුණාද? මගේ සීලේ කැලැල්ලුණාද? සීලේ පදනම් කරගෙන මට මොකක් හරි ගැටලුවකට මට මුහුණ දෙන්න වුණාද කියලා නිතරම කල්පනා කරලා බලන්න. මොකක් හරි වුණාද හැම වෙලාවෙම? මොකද සීලය කැලැල් වෙච්ච තැනක නිර්වාණගාමී මාර්ගයට අත්වැල හම්බ වෙන්නේ නැහැ. මුලින්ම දුර බැහැරින් පරිස්සම හදලා දෙන්නේ සීලය. ළඟම ඉඳලා නෙමෙයි දුරින් ආරක්ෂා වෙන්න එපා ඉස්සෙල්ලා. දුරින් ආරක්ෂා වෙන්න ඕනනේ. එතකොට ඒ දුර බැහැරින් ආරක්ෂාව සීලයේ විසින් සකස් කරලා දෙනවා. එතකොට විශාල වපසරියකින් ආරක්ෂාව හදනවා සීලය. සීලය තිබ්බේ නැති තැනක තමයි ඇස ඉදිරියේ ඇසින් අත්දකින්න රූපේ පදනම් කරගෙන තමාව වෙනසින්නේ. මෙතන වෙනසිනවා කියන්නේ මැරෙනවා කියන එක නෙමෙයි. මෙතන වෙනසිනවා කියලා කියන්නේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන අනුසය පෝෂණය වෙලා රාග, ද්වේෂ, මෝහම Tamanගේ ජීවිතය තුල පැන නගින්නේ. ඒකයි මෙතන කියන්නේ. රාග, ද්වේෂ, මෝහම තමන්ගේ ජීවිතය තුළ පැන නගින්නේ. එතකොට රාග, ද්වේෂ, මෝහම තමන්ගේ ජීවිතේ පැන නගින්නේ වෙන කුමක්වත් නිසා නෙමෙයි. වෙන මොකක්වත් කාරණයක් නිසා නෙමෙයි. රාග, ද්වේෂ, මෝහම තමන්ගේ ජීවිතෙන් බැටකන්නේ සීලෙන් උපවාද කරන කොටයි. බුදුරජාණන් වහන්සේ මතක් කළේ ධර්මයේ කියන තොටුපළට බහින්නේ සීලෙන් කියලා. ධර්මයේ කියන ජලාශයට බහින්නේ සීලෙන් කියලා. මේ ධර්මී කියන ජලාශයට සීලය නැමැති තොටුපොළෙන් යම් ශ්‍රාවකයෙක් බැහැගත්තොත් ඒ බැහැගත් ශ්‍රාවකයා නොතෙමී ඈතර වෙනවා කියලායි මතක් කළේ. 아무තු කතාවක්. වතුරට බැස්සාම තෙමින්නේ නැත්තේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඒගොල්ලෝ තෙමි ඒ කාලේ පව් හොදාරින්ට සීලයක් පිරිසුදු කරගන්න වතුරට බැස්ස මිනිස්සු හිටියා. ඒ මිනිසුන්ට නෝක්කාඩුවට වගේ කියපු කතාවක්. බුදුරජාණන් වහන්සේලා මිනිසුන්ට නෝක්කාඩු කරන්නේ නැහැ. නමුත් වහින් වරව යටපෙළේ ගැඹුරු කතාවක් අන්තර්ගත කොට කියපු දේශනාවක්. මොකද්ද? මේ එක්තරා බමුණෙකුට බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා මේ පව් හොදලා අරින්න ගඟට ආපු මිනිහෙක්.
එයාට කියනවා අපේ එක නම් ඔය වගේ නෙමෙයි. මම නම් කියන්නේ බ්‍රාහ්මණය. මම කියන්නේ මේ විශාල ධර්මී නැමැති ජලාශයට බහින තොටුපොළ සීලයයි. සීලේ නැමැති තොටුපොළින් බැස්සාම අතිරේක වාසියක් තියෙනවා. මොකක්ද ඒ අතිරේක වාසිය? තෙමින්නේ නැතුව ඒකට වෙන්න පුළුවන්. තෙමින්නේ නැතුව සංසාරය කියන සැඩපහරින් එතර වෙන්න පුළුවන්. එතකොට හැමදාමත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මේ Tamanගේ සීලෙන් උපවාද කෙරෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕන උදේ හවස. නිතරම සිහිය තියාගන්න ඕන දෙයක්. සීලතෝන උපවදන්තිති. සීලෙන් උපවාද කෙරෙනවද කියලා හැම වෙලාවකම කල්පනා කරලා බලන එක ඊටාම යහපත් දෙයක්. නැත්තම් ඇස නිසා තමාව වෙනසෙනවා. රාගානුසේ, පටිඝානුසේ, අවිජ්ජානුසේ, භවරාගානුසේ, මානානුසේ, විචිකිච්ඡානුසේ ආදී අනුස්සයන්ම පෝෂණය වෙන්න පුළුවන් සීලයක් නැති තැනක. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා සබ්බේහි මේපියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. කිමික්ද? ඔන්න ඊළඟ කාරණේ. මා විචාර ඥානවන්ත සබ්‍රක්‍මචාරී වූ සීලයෙන් පරිභව නොකිරේදැයි නිතර නිතර කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයා, දැන් අද නම් ඉතින් ශාස්ත්‍රූවරයා කියලා අපි හිතමු, ශාස්ත්‍රුන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමත් නැත්නම් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලා කමටහන් දෙන කෙනෙක් හරි කවුරු හරි කමන්නේ ඔය තමන් නිතර ගුරුවරයාගේ ඇසුරේ හිට මේ ධර්මයේ දියුණු කරනවනේ. එතකොට බලන්න ඕන මේ දැන් අද නම් ධර්ම විනය ගුරුවරයා කරගන්න එකයි වඩා හොඳ. ධර්ම විනය තුල පැහැදිලි වන සීලයට මගේ සීලේ සමපාත වෙනවද? එතකොට දැන් සමහර සීලය කියලා සමහර මිනිස්සු හිතාගෙන ඉන්න එකට වඩා මේ ඒවා සමහර ඒවා සීලබ්‍රත පරාමාස සමහර ඒවා. එතකොට ඒක අර මූලික පණිවිඩයේ තියෙන සීලයත් එක්ක ගැලපෙන්නේ නැහැ. දැන් ඉන්ද්‍රිය සංවර සීලය කිව්වොත් කොහොමද? ඇහින් රූපේ දැක්කාම රූපේ දැකලා රූපේ පදනම් කරගෙන නිමිත්තක් ගාහි හෝති, නිමිත්ත ගන්නෙත් නෑ. නානුභ්‍යංජනක් ගාහි හෝති, අනුනිමිත්ත ගන්නෙත් නෑ. ඉතින් ඒ අනුනිමිති හෝ අනුනිමිති ගන්නේ නැතුව එයා සම්පූර්ණයෙන්ම රාගය හෝ පටිගය හදාගන්නේ නැතුව දැක්ක දේ දැක්ක තැනම උපේක්ෂා සහගත කල්පනාවක් තුලින් අතහැරලා දානවා. දැන් ඕක සීලයට අදාළ කොටසක්. ඕක අයිති මොකටද? ඕක අයිති ඉන්ද්‍රිය සංවර සීලයට. එතකොට මේ ඉන්ද්‍රිය සංවර සීලය ධර්මයෙන් පැහැදිලිව කියලා තියෙද්දි තමන් තුල ගොඩනැගෙන සීලය ධර්ම විනී පැහැදිලි වෙන එකට ගැලපෙනවද කියලා බලන්න ඕනේ. ඒකයි මෙතන කිව්වේ සබ්බේහි මේපියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්න ඔය කාරණේයි. එතකොට මේ කාරණේ හරිම වැදගත් දෙයක් පින්වත්නි. දැන් මේ විදියට දකිනකොට මේ කාරණේ පදනම් කරගෙන සීලෙන් උපවාද කරන්න දෙන්න එපා. ඒ සීලෙන් උපවාද කෙරෙනකොට බලන්න මේ කියන සීලය මුල් ධර්ම විනී තියෙන සීලයත් එක්ක කොච්චර ගැලපෙනවාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලනකොට යාට ධර්ම විනී ඔස්සේම ධර්ම විනයට අනුව ගිය සීලයක් දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඊළඟ එක තමයි මම දැන් ඉස්සෙල්ලා කිව්වේ. සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බා. ස්වාමීන් වහන්සේට තමයි කිව්වේ. කාරණේ මොකද්ද? මගේ සියලු ප්‍රියමනාප දෙයින් වෙනස් වීම, වෙන්වීම කියන ස්වභාවය මට උරුමයි. මට උරුමයි. මේක නිතරම අබින්නම් පච්චවෙක්කිතබ්බම්. පච්චවෙක්කිතබ්බම් ප්‍රත්‍යවේක්ෂා කර ඉන්න කියනවා. මොකක්ද? ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා සබ්බේහි මේපියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමේ ස්වභාවය මම ඉක්මවලා නැහැ. ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමේ ස්වභාවය ඉක්මවපු කෙනෙක් නෙමෙයි මම. මම මේ ස්වභාවයේ තුල ඉන්න කෙනෙක්. ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමේ ස්වභාවය මම ඉක්මවලා නැති නිසා ඒ ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමේ ස්වභාවය තුල මම ඉන්නේ. මගේ සීමාව තුල ප්‍රියයි මනාපයි සුඛයි ආස්වාද ජනකයි කියලා දෙයක් අල්ලන්න බෑ. මේවා
ඔක්කොම වෙන්වීම දායාදේ කරගත්ත දෙයක් කියලා දායාදේ කරගත්ත කෙනෙක් කියලා උදේ හවස සිහි කරන්න කියනවා. ඇත්තටම මේක සිහි කර කර ඉන්නකොට ප්‍රකට වෙන්නේ අනිත්‍යතාවය. ප්‍රකට වෙන්නේ ලෝකේ සදාතනික දුක. ප්‍රකට වෙන්නේ අනාත්මය. හරිම ලස්සනයි මේක. උදේ හවස නිකන් සතියක් දෙකක් මාසයක් විතර හිතලා බලන්නකෝ මේ මම කියන විදියට සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති කියලා උදේ හවස හිතන්නකෝ අනේ මම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමේ ස්වභාවය කරගත්ත කෙනෙක් නේද ස්වභාවය කරගත්ත පදනමක් නේද මට තියෙන්නේ කියලා යම් මිනිහෙක් කල්පනා කරලා බැලුවොත් එහෙම ඒ බලන කෙනාට ප්‍රියමනාප දේවල් වෙන් වෙනවා කියලා හිතන්නකෝ කිසි අවුලක් නැහැ. උපේක්ෂාවෙන් දරා ගන්න පුළුවන් ප්‍රකට වෙලා තියෙන්නේ මූලික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයයි ජීවිතේ පුහුණු වෙලා තියෙන නිසා ඕන වෙලාවක අතහැරලා දාන්න පුළුවන්. ඇයි ප්‍රියමනාප දේවල් වල වෙන්වීමම දායාදේ කරගත්ත මිනිස්සෙක් මම. ඒකමයි මගේ දායාදේ කියලා එයා දකිනවා පින්වත්නි. ඒක දකින්නකොට සම්පූර්ණ Tamanගේ අභ්‍යන්තර අවුල ලිහෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තරයේ ගැටේ ලිහෙන්න පටන් ගන්නවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ වදාළ සදාතනික යථාර්ථය පිළිබඳ අපට හැඟීමක් නුවණක් අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඊළඟ කාරණේ මේක තමයි ප්‍රතිවේක්ෂ ජීවිතයේ නිවන පැත්තට බර වෙච්ච රාග දේශ මොහ ක්ෂය කර ගැනීම පැත්තට ප්‍රායෝගිකව නැමිච්ච ශ්‍රාවකයෙක්ගේ ආධ්‍යාත්මික චින්තන රටාව ගැනයි මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම කල්පනා කරන්න කියනවා මෙන්න මේ විදියට කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණු යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කිතබ්බං හැම වෙලාවකම හිතන්න කියනවා. කොහොමද? හැම වෙලාවකම කල්පනා කරන්න කියනවා කම්මස්ස කෝම්හි මම කර්මයේ ස්වකීය කොට ඉන්න කෙනෙක්. මේ රූපයද මේ ස්කන්ධයන්ද කර්මයේම පදනම් කරගෙන ඇති වෙලා තියෙන්නේ. කර්මයේම පදනම් කරගෙන ඇති වෙලා තියෙන්නේ. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ මම කර්මයේම අයිති කොට ඉන්න කෙනෙක්. කම්ම දායාදෝ කම්ම යෝනි කර්මයේම උත්පත්ති ස්ථානීය කරගෙන ඉන්න කෙනෙක්. ඊට පස්සේ කම්ම බන්දු කර්මයේම මම ඥාතිවරයා කරගෙන ඉන්න කෙනෙක්. කම්ම පටිසරණු කර්මයේම පිලිසරණ කරගෙන ඉන්න කෙනෙක්. ඊට පස්සේ කියනවා යං කම්මං කරිස්සාමීති යහපත් විදියට හෝ කල්යාණං වා පාපකං වා අයහපත් විදියට හෝ යහපත් විදියට හෝ අයහපත් විදියට හෝ යම් කර්මයක් කරන්නේ නම් කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති ඒක තමයි මගේ දායාදය කියලා ඒක තමයි මගේ දායාදය කියලා උදේ හවස සිහි කර කර නුවණින් විමසා ඉන්න ඕන කියනවා. හේතුව තමයි මේ උපන් සත්‍යයේ දායාදේ කර්මයේ පින්වත්නි. උපන් සත්‍යයේ දායාදේ කර්මයේ මට ඕන විදියට වෙනස් කරන්න බෑ. එතකොට දැන් මේ වගේ වෙලාවක තමාව පරිස්සම් කියලා කියන්නේ මේ බඳු චින්තනයක් තියෙන තැනක තමන්ව අමාරුවේ වැටෙනකොට ලෙඩ වෙනකොට වයසට යනකොට ජරාවටපත් වෙනකොට මේවා අත්දකින්නකොට යාට හරිම සැහැල්ලුවෙන් ඒවා දරා ගන්න පුළුවන්. ජීවිතේ ඉල්ලලා යදින්න දෙයක් නැහැ. හේතුව තමයි දන්නවා කර්මයමයි දායාදේ. කර්මයමයි උත්පත්ති ස්ථානය. කර්මයමයි ඥාතිවරයා කියලා දන්නවා. කර්මයමයි මගේ දායාදේ කියලා හොඳට දන්නවා. එතකොට මේ දැන ගැනීම තුළ යම් ශ්‍රාවකයෙක් වාසය කරනවා නම් ඒ ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුළදී යාට පුදුම තරම් රැකවරණයක් තියෙනවා. පුදුම තරම් රැකවරණයක් තියෙනවා. එතකොට මේ රැකවරණය තුළ වාසය කරන සැබෑ බුද්ධ ශ්‍රාවකයා විසින් ඒ රැකවරණය තුළ වාසය කරන සැබෑ බුද්ධ ශ්‍රාවකයා විසින් විවිධාකාර දෘෂ්ටි වලට අහු වෙන්න තියෙන ඉඩකඩ නැහැ. මොකද එයා පදනමීම සත්‍ය දන්නවා. මම කර්මයේ පදනම් මගේ පදනම කර්මය.
එතකොට මගේ පදනම කර්මය වුණාට මගේ පදනම මගේ අම්මගේ කර්මය නෙමෙයි. අම්මගේ පදනම තමයි අම්මගේ කර්මය. ඒ පුද්ගලයාගේ ස්වකීය කර්මීමයි දායාදේ කියලා දැනගත්තාම යා දැනගන්නවා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන් හැදින්වීම පුරාණ කර්මයෙන් අත්දැකීමත් කර්මයට සම්බන්ධයි. කර්මයට සම්බන්ධ නම් අත්දැකීම මම කරපු කියපු විදිහටමයි මගේ දායාදයේ සකස් වීම ලියවිලා තියෙන්නේ. ඒ නිසා කර්මය නිරුද්ධ කිරීමමයි වටින්නේ කියලා එතනත් බැහැගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඇයි? කම්ම නිරෝධගාමිනී පටිපදාව කියලා ධර්මයේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔනෝක නිතරම ගිහි දැන් මේක තමයි ප්‍රතිවේක්ෂා කරන්න ඕන. මේක ප්‍රතිවේක්ෂා කරනකොට එයා විසි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තට. හැම වෙලාවකම තල්ලු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්ත. ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මීය පැත්තට තල්ලු වෙන්නේ මේ කාරණා 10 උදේ හවස සිහි කරලා මාසයක් කරලා බලන්න පින්වත්නි. කොච්චර විපර්යාසයක් ඇතුලේ තමා තුළ විශාල වෙනසක් ඇති වෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ටිකක් කල්පනා කරලා බලන්න. ඊළඟ කාරණේ තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ මතක් කරනවා කතම් භූතස්ස මේ රත්තින් දිවා වීති පතම් තීති පබ්බජිතේන අබින්හං පච්චවෙක්කිතබ්බා. නිතරම හිතන්න කියනවා මේ කොහොම හරි මේ රෑදවල් ඉක්ම වෙනවා නම් රෑදවල් ගෙවිගෙන යනවා නම් ඒ රෑදවල් ගෙවෙන තැනක ඒ රෑදවල් ගෙවීම පිළිබඳ නිතර දිවා රාත්‍රී ගෙවෙන ආකාරය පිළිබඳ ගෙවීම පිළිබඳව සිහිනුවණක් බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන. එතකොට එහෙම දිවා රාත්‍රී ගෙවෙනවා කියන තැන දැනගන්න ඕනේ ඇයි? දිවා රාත්‍රී ගෙවෙනවා නම් ගෙවෙන්නේ මගේ ආයුෂය කියලා දැනගෙන රෑදවල් දෙකේ කර්මස්ථානයක් දියුණු කරමින් නිදි වරාගෙන තෘෂ්ටීන් භූතව තමන්ගේ දුකම නිමා කරන තැනකට දිවා රාත්‍රී කැප වෙන්න පුළුවන්. අනේ දිවා රාත්‍රී වශයෙන් මේ ගෙවිගෙන යනවා නේද නිකන් 12 පාරක් ගලනවා වගේ. 12 පාරක් ගලනවා වගේ ගෙවිගෙන යනවා නේද කියලා තමන්ටම දැකගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ දිවා රාත්‍රී ගෙවීම පිළිබඳ නුවණක් තමන්ට තිබ්බොත් ඒ කියන්නේ ඒ මොහොතේ දිවා රාත්‍රී ඒ වෙලාවෙම දවල් රැ ගෙවිගෙන යනවා කියන නුවණ ඇති වුණාට පස්සේ පින්වත්නි ඒ නුවණ ඇති වෙච්ච තැනක යාට දිවා රාත්‍රී කර්මස්ථානයක්ම දියුණු කරගෙන ජීවිතේ ඉදිරියට යන්න පුළුවන්. ඉදිරියට යන්න පුළුවන් ශ්‍රාවක භාවයක් එතන ගොඩ නැගෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතනදී නවවෙනි කාරණී විදියට දේශනා කරනවා කච්චිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මා. ඒ 10 වෙනි කාරණේ කච්චිනුකෝ අහං ශුඤ්ඤාගාරෝ අබිරමාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. මම ජනයාගෙන් හිස් වූ ප්‍රදේශයකට ඇලෙමින් නිරන්තරයෙන් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් ගෙවනවා කියන අදහස තියෙන්න ඕන බුද්ධ ශ්‍රාවකයෙකුට. මේ ජනයාගෙන් නිදහස්ව කියන එක මේ පැවිද්දෙකුට අදාළ වුණාට ගිහියෙකුට ඒක ඒ තරම්ම අදාළ නැහැ. නමුත් මේ කෙලෙස් සහිත පිරිසෙන් වෙන් වෙලා හුදේකලාවෙන් තෘෂ්ටීන් භූතව වැඩි කතා බහක් නැති තැනක මමත් මේ ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට යන්න ඕන. කෙලෙස් සහිත කල්පනාම කෙලෙස් සහිත වචනම කෙලෙස් සහිත දර්ශනම දැක ඉන්නවට වඩා මමත් හුදේකලාවට ඇලිලා ධර්මයක් දියුණු කර ගන්න ඕන නේද කියන අදහස හැම වෙලාවකම ගිහියෙකුට තියෙන්න ඕන. ඒක තමයි සාමාන්‍ය ගිහියෙක්ගේ හිත බැඳින්නේ පිරිස පිරිවරාගත්ත තැනට. හුදේකලාවට නෙමෙයි. සාමාන්‍ය ගිහියෙක්ගේ ජීවිතේ බැඳෙන්නේම බොහෝ කතාබස් තියෙන තැනකට. නිහඬියාව තියෙන තැනකට නෙමෙයි. නමුත් බුදුදහම බර නිශ්ශබ්දතාවයටයි. බුදුදහම බර හුදේකලාවටයි. බුදුදහම බර කෙලෙස් තවන වීරියටයි. කෙලෙස් ඇති වෙන කල්පනාවට නෙමෙයි බර. බුදුදහම බර ලැබිච්ච දෙයකින් සතුටු වෙන තැනකටයි. බුදුදහම කිට්ටු පවිවේකයටයි හුදේකලාවට යන්නේ. ඒ පැත්තට නැඹුරු වුණු හිතක් හදාගන්න එක හරිම වටිනා දෙයක්. හරිම වටිනා දෙයක් පින්වත්නි. ඒක සෑම බුද්ධ ශ්‍රාවකයෙක් තුළම උද්ගත වෙන්න ඕන ස්වභාවයක් විදියට කල්පනා කරන්න ඕන. එතකොට මේ විදියට කල්පනා කරනකොට පින්වත්නි ජීවිතේ වරදින්න ඉඩක් නැහැ. දැන් බාහිර ලෝකේ ඇහෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මයන් නිසා අපි මුලා වෙනවනේ.
අපි ඇහෙන් දකින රූපේ නිසා පින්වත්නි ඒ රූපය කෙරෙහි ඇලිලා බැඳිලා ඡන්දයක් රාගයක් හදාගෙන කැමැත්තෙන් බැඳිලා රාගයෙන් මුසපත් වෙලා තණ්හාවම හදා අපේ ජීවිතේ ඉස්සරහට යන්නේ. ඒතකොට ඒ විදියට අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන ගියාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල අපිට පැහැදිලි කරේ ඒ බඳු තත්වයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ඇහින් දකින්න රූපේ කෙරෙහි පවතින තණ්හාව දුරු කරන්න, ආසාව දුරු කරන්න, නොයැලෙන්න, නොබැඳෙන්න, නොගැටෙන්න, මේ මුලාවෙන් අල්ලන්න එපා කියලා. ඒතකොට දැන් මේ සාමාන්‍ය ලෝකයේ අත්දැකීම් පරාසය තුල ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න, මුලා වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා හැම වෙලාවකම හුදේකලාවට ඇලෙමින් කෙලස් තවන වීරියෙන් සිහිනුවන දියුණු කරගෙන අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ වදාළ කර්මස්ථානයක් පැත්තේ දියුණු කරනවා. අවස්ථාව ලැබෙන වෙලාවට මම නිබඳු විදියට ජීවිතේ ගෙවනවා කියන එක මේ රාග, ද්වේෂ, මෝහ දුරු කරගන්න කැමති ශ්‍රාවකයෙක් තුල තියෙන්න ඕන දෙයක්. ඊළඟ මේකේ 10 වෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අත්තිනුකෝමී උත්තරි මනුස්ස ධම්මෝ අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ යේනාහං සෝහං පච්චිම කාලේ සබ්‍රක්‍මචාරී පුට්ටෝන මංකු භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බා. බොහොම වැදගත් කාරණයක්. අදහසක් තියාගන්න කියනවා. මම මගේ ජීවිතයේ අන්තිම කාලට යනකොට අත්තිනුකෝමී උත්තරි මනුස්ස ධම්මෝ අලමරිය ඥාන දසන විශේෂෝ අධිගතෝ යේනාහං සෝහං පච්චිම කාලේ අන්තිම කාලේ පච්චිම කාලේ සබ්‍රක්‍මචාරී වූ පුට්ටෝන මංකෝ භවිස්සාමීති පබ්බජිතේන අබින්නම් පච්චවේකිතබ්බා. ජීවිතේ මේ අන්තිම කාලේ වෙනකොට උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දසන විශේෂෝ මම පිළිබඳව මනුස්ස ධර්මයේ ඉක්මවා ගිය ආර්ය භාවයේ තුලින් සුදුසු ඥානයක් තියනවද? දැන් හාමුදුරුව කෙනෙක් නම් අන්තිම කාලේ ඇහුවොත් අනේ හාමුදුරනේ ඔබ වහන්සේ අරහත් වෙලාද? ඔබ වහන්සේට මේ මනුස්ස ධර්මයේ අභිභවා ගියපු උත්තරී මනුස්ස ධර්මයක් තියනවද කියලා කවුරු හරි පස්සේ කාලේ ඇහුවොත්, මරණාසන්න වෙලාවේ ඇහුවොත්, ඒ වගේ වෙලාවක නිශ්ශබ්දව ඉන්නේ නැති විදියට ඉන්නවා කියලා හිත හදාගන්න කියනවා. ඒ කියන්නේ මේ විදියට මානසිකාරේ මට ඒ වෙලාවේ සද්ද නැතුව ගල් ගිලලා වගේ සද්ද නැතුව ඉන්න උනොත් අනාතයි. ලැජ්ජාවටපත් වෙන්නේ නැති විදියට ඉන්න කියනවා. දැන් මේ මරණාසන්න වෙලාවේ හිතන්න ඕන එකක්ද මේ කියන්නේ? නෑ. දැන් හිතන්න ඕන මොකද්ද? අනේ ජීවිතේ කාලයක් ගියාට පස්සේ ගිහියෙක් වුණත් මෙච්චර කල් උඹ බෞද්ධ නම් මොනවද බෞද්ධකම ASCII ගොඩනගාගත් ආධ්‍යාත්මික ප්‍රවේශය කියලා අහනකොට හරියට අර බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අයගෙන් අහනකොට ඔය සමහර මේ ජටිලයන්ගෙන් එහෙම අහද්දී මේ අචේල කස්සප වගේ අයගෙන් අහද්දී ඔයාට මොනවද තියෙන්නේ කියලා අහනකොට ඒ මිනිස්සු කිව්වේ මොකක්ද? අවංකව මට මුඩු කරපු හිසයි, නිරුවත්කමයි, ඊට පස්සේ ශරීරේ නිරුවත්කමයි, මුඩු කරපු හිසයි, මේ බිම පියදාන මොනර පිල් කලබයි විතරයි මට තියෙන්නේ කිව්වා. දැන් ඒ වගේ දැන් ජීවිතේ සන්ධ්‍යාවේ ඇහුවොත් අනේ ඔයා මෙච්චර කල් භාවනා කළා, ධර්මයක් දියුණු කළා, ඔයාට මොනවද උත්තරී මනුස්ස ධර්මයක් විදිහට තියෙන්නේ කියලා ඇහුවොත් එතන හරි ලස්සන වචනයක් කියනවා. උත්තරී මනුස්ස ධම්ම අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ යේනාහං සෝහං පච්චිම කාලේ ජීවිතේ අන්තිම කාලේ සබ්‍රක්‍මචාරී වූ පුට්ටෝන මංකු භවිස්සති. අනේ නිකම් බිම්බලා ගන්න මට්ටමට නම් ඉන්න එපා කියනවා. බිම්බලා ගත්ත තැනක නම් ඉන්න එපා කියනවා. දෘෂ්ටීම්භූත වෙන තැනකට නම් මගේ ජීවිතේ ඉන්නේ මම මේ විදිහේ ජීවිත. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගෙන ප්‍රතිඵල සහිත වෙන්න කියලා මේ කියන්නේ. මිනිස්සු හිතාගෙනවා මේ පස්සේ කාලේ ඒවා කරගන්නවා කියලා. මේ වෙලාවේ ඒක නිතර සිහි කරන්න ඕනේ. එතකොට පින්වත්නි නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන්න පුදුමාකාර සතර සම්‍යක් ප්‍රධාන වීරියක් උපදිනවා. මොකද ලැජ්ජාවටපත් වෙන්න නැති විදියට. ඒ කියන්නේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ කිසිදු ප්‍රතිලාභයක් නැති ශ්‍රාවකයෙක් විදියට ජීවිතේ විවෘත නොකරගන්නේ නැහැ. විවෘත කර නොගන්නවා කියන අදහසින් ධර්මයේ මත පිහිටා ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ කාරණා ගිහියොන්ට හරි වැදගත්. ගිහියෙකුට උනත් මෙච්චර කල් අම්මා භාවනා කළා, අම්මට මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් චිත්ත සමාධියක්වත් නැහැ කියලා කියන තැනටපත් වුණොත් ලැජ්ජාවටපත් වෙන්න වෙනවා. ඒ නිසා මේ ධර්මයේ හොඳට දියුණු කරගන්න ඔබ හැම දිනාටම දේශනා උපකාර වේ.